පොඩි කාලේ දැන් නෙමේ තියෙන්නේ මේ කෑම ඕන තරම්. අප්පච්චි අපේ පිරිවෙන්නේ උදේ පාන්දර 4ට පටන් ගන්න උයන්ද. ආයේ මොනවද දැන් වාගේ කිරි සම්බාසහල් නැහැ. දාපුවාම හාල් හොඬුවක විතර තියෙන්නේ ගල්. ඕක ඉතින් ගරන්න ඕන. ගරලා මිරිස් කොටාගෙන නැත්තම් අඹරගෙන දර හොයාගෙන වතුර ඇදගෙන මේ දැන් පිරිවෙන වගේ නෙමෙයි මේ කාලේ මේ වහුපටව බුදියන්න පුළුවන් වලවල් තියෙන්නේ කුස්සියේ ඒකෙම පොඩි හාඳුරු දර පලන්නේ. ඒකෙම දර පලාගෙන වතුර වැක්කිරෙනවා. වහිනකොට හරි දුක්බරයි ඒ කාලේ. ගෙවල් නැහැ මිනිස්සුන්ට වැඩි කන්න බොන්නත් නැහැ 90 80 දශකේ. දැන් වාගෙන මේ සිවුරුත් එහෙමයි. 88 මම පැවිදුණාට පස්සේ අවුරුදු 2ක් විතර මං අර පඬුපොව සිවුර පෙරෙව්වෙයි. සිවුරු නැහැ. දැන් බෝල ගහන තරමට අපිට ලැබෙනවනේ ඔය මේ දොඩම් එහෙම මොන දොඩනියක්ද ඒ කාලේ. එහෙම නැහැ. ඒ තරම් පැවිදි ජීවිතේ කොයි ජීවිතයක් මං හිතන්නේ ඒ කාලේ එහෙම තමයි. ඒ ඉවසීම තියෙන්නට ඕන. එතකොට උදේට පිරිවෙනේ දෙන්නේ පාන් කෑල්ලක්. ඒක බලපුවම අහස පේනවා. තේරුණාද? පොඩි කාලේනේ දවල්ට බත් දෙන එකකින් භාගයක් තියාගන්න ඕන රැයට කන්න ඕන. අය රැයට බත් තිවිල්ලක් නැහැ. උයන්න නැහැ එහෙම පිරිවෙනේ හාල්. එතකොට එහෙම කැපකිරීම කරා අපේ ජීවිතය. ධම්මතිලක අහනොත් ඒ අහලා බලන්න කොහොමද කෑවේ බීවේ කියලා ඒ කාලේ. පයින් ගියපු තරම් මගේ පන්සල හිරිපිටියේ තෙලඹියාව හිරිපිටියට ගල්රැන්නවට හිරියාලට මායලියට ඔය හාඳුරුත් හිටිය ඔය පල්ලකලේ මහලා බලන්න කොහොමද ගල්පතු වලට පයින් එහෙම ගියේ කියලා. ගෙවෙනව නම් ගෙවිලා. ඒ කැපකිරි මම අර මුලින් කීවේ ඒක ඒ අත්දැකීම් තියෙනකොට ඉස්සර භික්ෂුන් වහන්සේලා මොන්න තරම් කැපකිරීමක් කරන්නද කියලා හිතෙනවද ඔබලට? ගෙපිලි වලින් පින්ඩ පාතේ යන්න ඕන. අය හැමතැනම බෞද්ධයෝ නෙවෙයි ඉන්නේ. සමහරට බත් වේලක් හොයාගන්න ගෙවල් යන්න ඕන 50කට 60ට කිලෝ 6 හැතැම්ම 2 3. එතකොට අර ගොවියා කුඹුරේ වැඩ කරලා දරන මහන්සිය දැනෙන මහන්සිය උන්වහන්සේටත් දැනෙනවා දාඩිය පෙරාගෙන පාත්‍රය අරගෙන ගිනි යව්වේ සෙරෙප්පු දෙකක්වත් නැතුව පයින් යන්නට ඕන පින්ඩපාතේ සඳහා. භික්ෂුව එහෙම කැපකිරීම කරපු කෙනෙක්. එතකොට මුල් කාලේදී හරි සරලයි කියලා කිව්වේ මම ඒකයි. නීති නෑ. නීති පනවන්න උවමනාවක් උන්නේ. හැබැයි කල්යෑමේදී මේ ශාසනයට විනය නීති උවමනා වුණා. ආසවට්ටානීය ධර්ම පහළ වුණා. රත්ත්‍ඤ්ඤ මහන්තතා සසුන ආරම්භී බොහෝ කල්ගත විමෝනෑම දෙයක් කල්ගත වෙනකොට පරණ වෙනවා මලකඩ කරනවා දූවිලි බඳිනවා. ශාසනයටත් එහෙම වෙනවා. රත්ත්‍ඤ්ඤ මහන්තතා කියන එක තියෙනවා කාලය ඉක්මවීම බොහෝ රාත්‍රී ඉක්මවීම සමහරව කියනවා රහතුන් වහන්සේලාගේ හිගේ කියලා. කෙසේ වෙතත් බොහෝ කල් ඉක්මවීම. වේපුල්ල මහන්තතා විපුලත්වයටපත් වීම. කීප දෙනෙක් ඉන්නවා වගේ නෙවෙයි. 100,000 ගණන් බුදුහාඳුරෝ බුද්ධත්වයටපත් වෙලා අවුරුද්දකින් කිමුල් වතට යනකොට 21000කට වඩා භික්ෂුන් වහන්සේලා රැගෙන ගිහින් තියෙනවා. හරියට පිරිසාවා. එතකොට ඒ අය පාලනය කරන්න හික්මවන්ට විනය නීති ඕන. ලාභග්ග මහන්තතා ලාභ සත්කාර වැඩිවීම. පස්සේ කාලදී ආරාම පූජා වෙලා මිනිස්සු දානමාන ආදී දෙනකොට ඛණ්ඩ වහවෙట్లా සමහරු වහනුණා. එතකොට අර මුල් අපේක්ෂාව යටපත් වෙලා යනවා. ලාභයන්ට ගිජු වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට සිව්පසේ තියෙනවනේ ඔබලට වගේම. මොනවද සිව්පසේ? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. පටිසංකායෝනසෝ චීවරම් පටිසේවයි. මම මේ චීවරේ පොරවන්නේ. සීතස්ස පටිඝාතාය, උන්නස්ස පටිඝාතාය, දංස මකසවාතා, තපසිරින් සප සම්පස්සානම් පටිඝාතාය, යාව දේව හිරිකෝපීන පටිච්චාද නත්තං. මම මේ සිවුර පොරවන්නේ සීතල වලක්වා ගන්නට, උස්නේ වලක්වා ගන්නට, මැසි, මදුරු, ගෝනුසු, පත්තය, සර්පාදී සත්තුන්ගෙන් බේරෙන්න හා විලිවසා ගන්නට. අය වෙන දෙයකට නෙවෙයි. ආහාර ගන්නෙත් එහෙමයි. නේවදවාය, නමදාය, නමණ්ඩනාය, මහත් වෙන්න, ප්‍රවුම් වෙන්න, මේ පාට වෙන්න, බලය පෙන්වන්නට, පිණුම් ගහන්නට, බලය පෙන්වන්නට නෙවෙයි. හයිය පෙන්වන්නට නෙවෙයි. උපන් බඩගිනි නිවා ගන්න, නූපන් වේදනාවන් නූපද වීම සඳහා පහසු විහාරෝ ചാති. පහසු විහරණය සඳහා. පහසු විහරණය සඳහා. එතකොට ඔබලාටත් එහෙමනේ කෑම්බී මැදුම් පැළඳුම් වගේ වැඩක් මේක. ඊළඟට සේනාසනෝ ඉන්න එව්වත් එමය සීතල උස්නේ වලක්වා ගන්න, මැසි මදුරු ගෝනුසු පත්ත ආදී සර්පයන්ගෙන් වලක්වා ගන්නට ආදී දේවල් වලට. බේත් ටික ගන්නෙත් මේ ශරීරයේ යැපෙන්න. නැතුව වෙන දෙයක බුදුහාඳුරෝ නැවත මතක් කරගන්න කියලා කීවා. ඉතින් අර ලාභග්ග මහන්තා ලාභ සත්කාරයන්ට ගිජු වුණාම මේව අමතක වෙලා බොහෝ අය පැවිදි වෙන්න පටන් ගත්තා. ඒ හින්දා ශික්ෂාපද පනවන්න උනා. අනික තමයි උගතුන්ගේ වැඩිවීම. උගතුන් කියන්නේ
දැන් කාලෙත් එහෙම දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් බුදුදහම ਵਿਚාරය කරන්න යනවා. ඒ වාගේ වෙන වෙන ලබ්ධී මිත්‍යා මතවාද දාර්ශනික මතවාද ගත්තායි ඒ අයගේ මතවාදයන්ට අනුව බුදුදහම විග්‍රහ කරන්න පටන් ගත්තා. ධර්ම විනයට ප්‍රතිවිරුද්ධ. ඒ නිසා මේ ශික්ෂාපද පනවන්නට සිද්ධ වුණා. ඉතින් මේ පැනවීම ඔස්සේ බුදුහාමුදුරෝ මේ 220කට වඩා භික්ෂුන් වහන්සේලාට 300කට වඩා භික්ෂුණීන් වහන්සේලාට පස්සේ කාලදී පැනෙව්වා. ඉතින් ඒකින්ද අර මුල් තත්වේ නැති වුණා. ශික්ෂා මත මේ ජීවිතේ ගත වෙන්න සිද්ධ වුණා. එතකොට සිවුර ඇඳීම පෙරවීම අපි දැන් මොන නිකායෙන්ද බෙදලා හිටියත් බුද්ධ වචනය අනුව නම් දෙවුර පොරවලා කියන ඇඟ වැහෙන්න පොරවන්න ඕන. සිවුර පොරවන්න ඕන. පරිමණ්ඩලම් නිවාසේ සාමීති සික්ඛාකරණිය පරිමණ්ඩලම් පාරුපී සාමීති සික්ඛාකරණිය සුපටිච්ඡන්නෝ අන්තර්ගරේ ගමිස්සාමීති සික්ඛාකරණිය නිසීදිස්සාමීති සික්ඛාකරණිය යන හැටි බුදුහාඳුරු උගන්වන ඇඳුම් අඳින හැටි. ඔය ළඟේ ළමයින්ට ඇඳුම් අඳින හැටි උගන්වන්න ගෙවල් වල ඉඳන් එළියට බහිනකොට ගෑනු ළමයින්ට එහෙම. අම්මලා උගන්වන්නේ නැහැ ඌ. බුදුහාඳුරු උගන්වන ඇඳුම් අඳින හැටි. මේ අඳින්නේ අඳින්නේ කොහොමද? බඳපටිය බඳින්නේ කොහොමද? ඊළඟට සිවුර පොරවන්නේ කොහොමද? තනියුර පෙරෙව්වා සිවුර හරියට පොරවනවා නම් හරි. හරියෙන් මෙහෙන් කෑලි එළියට පයින් නැති වෙන්න. ඊළඟට ඒ සිවුර අල්ලගෙන යන්නේ කොහොමද? බලන්නේ කොහොමද? ගමනක් බිමනක් යනකොට හිටගෙන ඉන්නේ, ඉඳගෙන ඉන්නේ, ඇවිදින්නේ කොහොමද? ඒව උගන්වනවා බුදුහාමුදුරුවෝ. කන බොන හැටි, නසුරුකාරකම් බුංජිස්සාමීති, චපුචපුකාරකම් බුංජිස්සාමීති, හත්නිල්ලේකම්, පතනිල්ලේකම්, ඔට්ටනිල්ලේකම් මේ ඇඟිලි උරන් දෙපා, පාත්‍රේ ලකන් දෙපා අපි පොඩි කාලේ කරපු හැටි මතකනේ ඇඟිල්ල අරගෙන පිඟානේ තියලා මේ මෙහෙම ඇදලා සුරුස් ගාලා කටට ගන්න හැටි. කැඳෙහෙන් බොන හැටි කියලා ඒව බෑ. ඒ මොනවත් කරන්න බෑ. මේ ඇඟිලි වලින් මෙහා කෑම ගා ගන්න බැරි හැටි. අනුන්ගේ පාත්‍ර දිහා ඔලොක්කු කරන්න නැත්නම් අවමානයටපත් කරන විදිහට බලන්න බෑ. තැන් වල බත් ඉඳුල් දාන්න බෑ. ඇතුළු ගම ඉන්නහොත් යන්නේන තැන් වල ඉඳුල් වතුර දාන්න බෑ. ඉඳුල් අතින් භාජන අල්ලන්න බෑ. හුඟක් තියෙනවා 75. අපිට උගන්වනවා සාමාන්‍ය ජීවිතයේ හැසිරෙන හැටි. එතකොට අද එව්ව තමයි ඔය එන්නේ. ශික්ෂාපද පැනවීමෙන් දැන් සීලේ කොටස්නේ එකක් රකින්න විදිය විරතිය පානාදි පාතා අදින්නා දාන ආදි වශයෙන් භික්ෂුන් වහන්සේලාට උපසම්පදානම් ප්‍රාතිමෝක්ඛ සංවර සීලය. එතන තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිස්ස සීලය එහෙම තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීල, ඉන්ද්‍රිය দমনය කරගන්න හැටි. ඊට පස්සේ සේකියා මේ ශික්ෂාවන් වෙනුත් වෙන්නේ සීලය තමයි. ඊළඟට වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කිරීම. වත්තන්න පරිපූර්ණෙන්තු නසීලම් පරිපූර්ති වත්පිළිවෙත් පිරෙන්නේ නැත්තම් සිල් පිරෙන්නේ නැහැ. ඒ නිසා වත් 14ක් තියෙනවා. විහාර වත, ගමික වත, ආගන්තුක වත, ආචාර්ය වත, උපජ්ජාය වත, වච්ච කුටි වත ඔහොම තියෙනවා. වැසිකිළියක් පවා කොහොමද තියාගන්න යන්නේ එන්නේ පාවිච්චි කරන්නේ පිරිසුදු කරන්නේ බුදුහාඳුරු ගන්නනවා. ගුරුවරයාට සලකන්නේ කොහොමද? තැනකට ගියපුවම හැසිරෙන්නේ කොහොමද? අමුත් එක් විදියට ආගන්තුකෙක් ආපුවම සලකන්නේ කොහොමද? ඔය විදිහට විහාරේ වත බොමලු සෑමලු මේ විහාරේ වත කරන විදිහ ඌව හරි ලස්සනට උගන්වනවා. මේ පන්සලේ ඉතා අපූර්වට වත පිළිවෙත කරනවාර මම මුලින් කිව්ව එකයි. වක් පිළිවෙත් නැති ගේකට ගියපුවාමත් පෙරේත පාදේ වාගේ අපිට අඳුන ගන්න පුළුවන්. පුටු උඩ ඇඳුම් නේද? ඔව්. ඊළඟට ඇඳන් උඩ පොත් එහෙමනේ තියෙන්නේ. පොඩි උන් වෙන ගෙවල් වල නම් කමක් නැහැ. මහ උන් ඉන්න ගෙවල් වලත් එහෙම තමයි සමහර තැන්වල. පන්සල් වලත් එහෙම තමයි සමහර තැන්වල. ඇත්තටම තැනකට පන්සලකට යමකට තැනකට ගෙදරකට ගියපුවාම වත්පිළිවෙත් කරනවද නැද්ද කියලා අඳුන ගන්න පුළුවන්. ඒ නිසා එතන හරියට වැඩ කෙරෙන්නට ඕන. මලු පෙත්මන් නැත්තම් මිදුල් අතු ගාන විදිය, කුණු දාන විදිය, අහිඳන විදිය, මලුව ලස්සන රටාවලට ගන්න විදිය, බුද්ධ පූජා තියෙන විදිය, ආසන සෝදන විදිය, සකස් කරන විදිය මං කියවර දර්ශනීය විදියට එක එක තාලට එක එක හැඩයට එක එක රටාවට අපි හැම දෙයක්ම කරන්න ඕන. දැන් කෑම තැනකට ගියපුවාම එක එක රටාවල් වලට තියලා තියෙන්නේ. කටට කෙලවුණන විදිහට කෑම උයන්නේ. ආන් ඒ වගේ කරන වැඩත් එහෙම තියෙනවා. ඒව වත්පිළිවෙත්. බුදුහාඳුරු ඉගන්නවා. ආසන පනවන හැටි, බණ කියන හැටි හැම දෙයක්ම බුදුහාඳුරු ඉගන්නවා. මුලක ඉඳන්. ඉතින් අර ශික්ෂාවන් තුලින් මේ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම රටාව හැදුවා බුදුහාඳුරු. ලෝකයේත් එක්ක මුහුවෙන්ට යන්නේ. එතකොට කතා කිරීමේදී පවා වැඩ කිරීමේදී බලන බැල්ම යන ගමන මහා අධිරාජ්‍යයක් වන මහා අමානුෂික මිනිසෙක්නේ ධර්මාශෝක උනේ පස්සේ ඔය අශෝක
අර පොඩි හාමුදුරුවෝගේ ගමනටනේ පැහැදුනේ. උන්වහන්සේ ගියපු විදිය, පාත්‍රය දරාගෙන ගියපු විදිය, බලපු බැල්ම, අඬග එක් කරගෙන එනකොට ආපු විදිය, ආසනේ ඉඳගත් විදිය, දානේ වළඳපු විදිය, කතා කරපු විදිය, අප්පමාදෝ අමත පදං කියන ගාතාව කියපු විදිය, තේරුම කියපු විදිය, රජුරු මේ ප්‍රතාපවත් රජ කෙනෙක් ඉදිරියේදී පොඩි හාමුදුරුවෝ බය වුණේ නැහැ. මොකටද බය වෙන්නේ? නොබියව පොඩි හාමුදුරුවෝ හැසිරෙන විදිය දැකලා මේ රජුරෝ සලිත වුණා. මිනිස්සු සලිත කරන්න පුළුවන් හාමුදුරුවනමකට ඔය කට්ටිය දැනගන්න ඕන. අන් කිසි කෙනෙකුට ඒක කරන්න බෑ. ඕනෑම සබා මේ කසාවතේ තියෙන විශේෂත්වය ඒකයි. කසාවත හරියට පාවිච්චි කරොත් ඕනෑම මිනිහෙක් දන ගසන්න පුළුවන්. දේශපාලඥයෝ පස්සේ යන මිනිස්සු වෙලා වැඩක් නැහැ හාමුදුරුවෝ. එක එක්කෙනාට වොයිස් කට් දෙන. එහෙම වැඩක් නැහැ. හාමුදුරුවෝ නමක් වුණාම මම අර මුලින් කියව එකයි කතා කළ යුතු තැන කතා කරන්න ඕන. නිහඬ වෙන්න ඕන තැන නිහඬව ඉන්නට ඕන. ඒකට කියා දැන් බුදුහාඳුර හඳුන්වන ඔය එක එක සූත්‍රවලදී ධම්මඤ්ඤ සූත්‍රයේ තියෙනවා ධම්මඤ්ඤු අත්ථඤ්ඤු අත්ථඤ්ඤු මත්ථඤ්ඤු කාලඤ්ඤු පරිසඤ්ඤු. එතන තියෙනවා ධර්මයේ ගැන දැනගන්න ඕන, ධර්මයේ අර්ථය ගැන දැනගන්න ඕන, තමන් ගැන දැනගන්න ඕන, පිරිස ගැන දැනගන්න ඕන, කාලය ගැන දැනගන්න ඕන. කාලය කියන්නේ කියන දේ වුණත් කිය යුතු වෙලාවක් තියෙනවා. මේ තමන් මොන පිරිස ඉදිරියේදී ඉන්නේ කියලා භික්ෂුවගේ හිතේ තියෙන්නට ඕන. ඒ වාගේ බුදුහාඳුර හඳුන්වනවා මේ ඒ භික්ෂුව හැසිරිය යුතු විදිහ. ඒ නිසා පින්වත්නි ඔහොම තමයි සිද්ධ වුනේ. ඉතින් සිවුරු දැරීමේදීත් එහෙමයි. දැන් චින්න බින්න පට දරෝති භික්ඛු කැඩුණු බිඳුන වස්ත්‍ර දරූ බැවින් භික්ෂුව නම් වේ. භික්ඛාචරියාති භික්ඛු අනුන්ගෙන් යැපෙන භික්ෂාවෙන් නැත්තම් මේ පිඬු ආහාර වලින් යැපෙන කෙනා බැවින් භික්ෂුව නම් කියලා කියවා. බුදුහාඳුර හඳුන්වනවා මේ පැවිදි ජීවිතය කියන්නේ අසිධාරාජ මේ අසිපත් තුඩු උඩ ඇවිදිනවා වගේ වැඩක් කියලා. අසිපත් තුඩු උඩ කඩු තුඩක් උඩ ඇවිදිනවා වගේලු පැවිදි ජීවිතය කියන්නේ. මේ උන්වහන්සේ කියනවා ලාභ සක්කාර සිලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායකෝ අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමාය. මහණනි ලාභ සත්කාර තියුණුයි කටුකයි පරුසයි අන්තරාදායකයි ඒකේ ඇලෙන්න එපා කියලා. ඒ කියන්නේ උඹලට කවුරුවක් ප්‍රශංසා කරාට මට ගොඩක් දාන ලැබෙනවා, මට ප්‍රශංසා කරනවා, මට මිනිස්සු සලකනවා කියලා උඩගු වෙන්න එපා කියලා කියන්නේ. එහෙම හිස උදුම්ම ගන්න එපා. ඒක නිර්වාණයට බාධාවක් කියලා කියන්නේ. අපි ඇලෙන්නේ දේවල් වලටනේ. ඇලෙනවනේ. සමහරට ලැබෙනකොට, පුදනකොට, වඳිනකොට, කතා කරනකොට, පිරිස ඇසුරු කරනකොට මට වඩා జగතෙක් නැහැ, සමතෙක් නැහැ කියලා භික්ෂුවට සමහර අයට හිතෙනවා. එහෙම හිතුනහම ඒක නිවනට බාධාවක්, නිවීමට බාධාවක්. එහෙම කවදාවත් හිතන්න එපා කියනවා. ඉතින් මේ කැඩුණු බිඳුණු චීවර භික්ෂුන් දරුවෝ මුල් කාලයේදී පාංශකූල චීවර. මොනවද පාංශකූල චීවර කියන්නේ? පාංශකූල චීවර කියන්නේ අයිතිකාරයෙක් නැති සංඥාවෙන් ඉවත දාපුව. අපි ගන්න ඕනේ එහෙමයි, භික්ෂුව ගත්ත එහෙමයි. එහෙම 23ක් තිබිලා තියෙනවා. මහා සොහොනේහි ඉස්සර මිනිස්සු මිනි ඔතල දානවනේ. ඒ මිනි ඔතල දාපු මහා සොහොනේහි දැම්මු. ඊළඟට කඩ සල්පිල් වල දැම්මු. මිනිසුන් පැවිද්දෙක් ගනිත්වා ඉවත දැම්මු. හුළඟේ ගසාගෙන ආපු නැව් වලින් රුවල් වලින් මුහුදෙන් ගොඩ දැම්මු. බලි බිලියම් කරපු තැනින් ඉවත දැම්මු. ගැබ්ගෙල පිස දැම්මු. දෙවියන් විසින් දුන්නා වූ කසල ගොඩෙහි තිබුණා වූ මේ ආදී ගොඩක් දේවල් තියෙනවා. වේයන් විසින් කා දමන ලද, මීයන් විසින් කා දමන ලද, ගවයන් විසින් කා දමන. දැන් සත්තු කාපුවාම ඒක අසුබයි කියලා ඉවත දානවනේ. බොහෝ විට ඉන්දියාවේ ගවයෝ එහෙම ගොඩක් ඉන්නවානේ. ඊළඟට යම් යම් ආගමික වැඩ කරලා නාලා ඉවත දාපු ආන් ඒ වාගේ අයිතිකාරෝ නැති වස්ත්‍ර අරගෙන තමයි මුල් කාලයේදී චීවර සකස් කරගෙන තියෙන්නේ භික්ෂුන් වහන්සේලා. ඔබට මතක ඇති බාහ්‍ය දාරුචීරිය පුක්කුසාති ආදී අය මැරෙන්නේ ඔය චීවර හොයන්න ගිහිල්ලා තමයි. එයාට හොයාගෙන යනකොට දෙනුන් නැරලා මැරිලා තියෙනවා. එතකොට උපසම්පදාවත් මම කියවනේ පැවිද්ද උපසම්පදාව මුල් කාලේදී බුදුහාඳුරෝම එහි බික්කු පැවිද්ද උපසම්පදාව දෙනවා. උන්වහන්සේ විතරයි දෙන්නේ. දුර බැහැර ප්‍රදේශවල ඉඳලා පිරිසට එන්න බැරි හින්දා බුදුහාඳුරුවන් ඉල්ලා තිනවා අපිට ඒ ප්‍රදේශවල පැවිදි කරන්න උපසම්පදා කරන්න ඉඩ දෙන්න. තමන් ළඟ තිබුණා වූ මේ
පැවිදි උපසම්පදා කිරීම භික්ෂුන් වහන්සේලාට පවරනවා. බුදුහාඳුර දන්නනවා කෙස් රැවුල් බාලා සුදුවත් හඳවා උක්කුටීකෙන් හිඳවා සරණ දොහොත් මුදිනේ තබා සරණාගමනේ යදවන්ට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි හා තතියම්පි. එක විට පැවිද්දා උපසම්පදාව මුල් කාලයේදී එකට දීලා තියෙන්නේ. එහි බික්කු පැවිදි උපසම්පදාවත් එහෙමයි. පස්සේ අටවාචික උපසම්පදාව, දුතේන උපසම්පදාව එහෙම ඇවිල්ලා දැන් තියෙන ඤත්ති චතුත්තකම් උපසම්පදාව දක්වා. ඒක ආවේ මේ රාද නැමැති දුගී දුප්පත් බමුණෙක් හින්දා. අපි මේ මහා ලොකුවට අර නිකාය මේ නිකාය කියලා මහා හිසදුම්මගෙන හිටියට රාද නැමැති දුගී දුප්පත් බමුණෙක්ගෙන් තමයි මේ තියෙන උපසම්පදාව ඇති වුනේ. එතකොට කුඩා ළමයින්ට පැවිදි කිරීමේ ඔය සරණාගම දැන් දසසිල් දීලා උපසම්පදාව රාහුල හාමුදුරුවන්ගෙන් ආරම්භ වෙලා තියෙන්නේ. එව්වත් ක්‍රමිකව විකාශනය වෙලා තියෙනවා. මම අර කිව්වේ සිවුරු උනත් එහෙම තමයි. පස්සේ කාලෙදී ගහපති ජීවරේන හොත් මිනිස්සු පූජා කරන්න පටන් ගත්ත සිවුරු. කවුද ඒකට මුල්ුනේ? ජීවක වෛද්‍යවරයා. ජීවක වෛද්‍යවරයා තමයි බුදුහාඳුරන්ගෙන්ට කියන්නේ මේ මිනිස්සුන්ට මේ සිවුරු පූජා කරන්නට ඉඩ දෙන්න කියලා. ඒ කතාව කෙටියෙන් කියනවා නම් වේසාලියට විශාලාවට මිනිස්සු යනවා වෙළඳාම ගිහිලා එහි තියෙන ශාස්ත්‍රීයත්වයේ දකිනවා. ඒ වගේ මේ නගරේ ශෝභනය කරන්නා වූ අම්බපාලි කියන නගර ශෝභිනිය ඉන්නවා දැක්කා. ඇය හරි ලස්සනයි, සූසට කලාවන්ගෙන් සපිරි කෙනෙක්, ඉතා දක්ෂ කෙනෙක්, පෝසත් කෙනෙක්. මේ මිනිස්සු රජගහ නුවරට ඇවිල්ලා බිම්බිසාර රජුරවන්ට කීවා මේ රජුරුවන් වහන්සේ අපේ නගරයටත් නගරේ ශෝභනය කරන්නට අපි තියමු කාන්තාවක් කියලා. රජුරෝ සාලවතී කියන කුමාරිකාව නගර ශෝභනීය වශයෙන් පත් කරා. පත් කරපුවාම ඇයට දරුවෙක් ඉපදෙනවා. නගර ශෝභනීයකට දරුවෝ වැඩක් නැහැනේ. ඇය මොකද කරන්නේ? කුල්ලකට දාලා දරුවා මෙහි කාර්යය දෙනවා ගිහින් දාපන් කහල්ගොඩට කියලා. ඇය ගිහින් දානවා. පහවදා ඔය අබේරාජ කුමාරයා යනකොට දකින්නවා මස් කැටියක් වාගේ තියෙනවා. දකින්නකොට දරුවෙක් දරුසෙනෙහසින් ගේනවා. ගෙනල්ලා අතිදඩි කරනවා. බහතෝරන වයසට එනකොට මේ දරුවට දැනගන්න ලැබෙනවා තමන් හදාගත්ත දරුවෙක් කියලා. ඉතින් මොහොත් නම තියෙනවා ජීවක. කහල්ගොඩේ දැම්මා ජීවත් වුණොහින් ජීවක කියලා කියනවා. පස්සේ තාත්තගෙන් අහනවා අබේරාජ කුමාරයන් මගේ අම්මා තාත්තා කවුද? මමවත් දන්නේ නැහැ පුතේ උඹගේ අම්මා තාත්තා. ඒක හොයලා ඉන්නවනේ උඹ හොඳට ඉගෙන ගන්නින් කියලා තක්ෂිලාවට යවනවා. මේ ළමයා හොඳට දක්ෂ වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා. ගුරුවරයා පරීක්ෂා කරනවා යොදුනක් වටේට ගිහිල්ලා හිඳගෙන වරෙන් ගහක කොලයක් අත්තක් මොනවා හරි බේතට නොගන්න දෙයක් කියපුවාම ඔහු හිඳ ගිහිල්ලා කියනවා එහෙම කිසිම දෙයක් නැහැ. ඔහු පරීක්ෂාවකට ලක් කරනවා. පස්සේ මග වියදම විතරක් දීලා යවනවා එහෙනම් ඵලයන් ආපහු ගෙදර කියලා. ඉතින් එනකොට මග වියදමේරයි මගදී අවුරුදු 18ක් තිස්සේ සිටු දේවියකට තිබුණ ඉසේ රදයක් හොඳ කරනවා. ඒ හින්දා ඒ ඥාතියින්ගෙන් හොඩ ලැබෙනවා කහවණු 16000 ඒක අරගෙන අබේ රාජකුමාරයාට දෙනවා මෙන්න මම හැදූ වැඩූ කිරි දීපු මිල කියලා. මට සල්ලි වලින් වැඩක් නැහැ. උඹ ඔකෙන් ගෙයක් දොරක් හදාගනින් කියපුවාම ඔහු ඔය හදා ගන්නවා ගෙයක්. ඊට පස්සේ තමන්ගේ රටේ රජුරුවන් බිම්බිසාර රජුරුවන්ටත් භගන්දරා කියන රෝගයට ඔහු බෙහෙත් කරනවා. එයත් සුවපත් වෙනවා. චණ්ඩපජ්ජෝත රජුරුවන්ට තිබුණ රෝගය පාණ්ඩු රෝගයට වෙදකම් කරනවා ඔහු ගිහිල්ලා. චණ්ඩපජ්ජෝත කියන්නේ ෂඩපර්වත රජ කෙනෙක්. ඔහු දන්නවා මේකින්ද. ඔහු ඒකින්ද ඕනෑම වෙලාවක රටෙන් පිට වෙන්න ඕන හින්දා රජුරුවන්ගෙන් වරයක් ගන්නවා මට බෙහෙත් හොයන්න ඕන කැමැති වෙලාවක කැමැති වාහනයක කැමැති දෙනක යන්න මට අවසර දෙන්න කියලා. චණ්ඩපජ්ජෝත රජුරුව අවසර දෙනවා. දුන්නාම මොහු බෙහෙත් කරලා අවසන් බෙහෙත හදනවා ගිතෙල් දාලා. මේ චණ්ඩපජ්ජෝත රජුරුව ගිතෙල් වලට කැමති නැහැ. ඔහු බෙහෙත දීලා ඒ වෙලාව බලලා දැන් වමන යනවා. ඒ වෙලාවට වෙලාව බලලා ඔහු බද්දවතිකා ඇතින්න පිට එනගලා පිට වෙනවා. රජුරවන්ට වමන ගියපුවාම ගිතෙල් කෝයේ ජීවකේ ඇදලා ගනියව මරන්ට හොයාගෙන ඉන්න කියලා කාකනම් 16 යවපුවාම මගදී හම් වෙනවා. 16ටත් දෙනවා මගදී තමන් කකා හිටපු නෙල්ලි ගෙඩියෙන් පළුවක් තමන් භාගයක් කාලා දෙනවා. ඒ පළුව කාපුවම ඔහුට බඩ විරේක වෙනවා. ඔහු බය වෙලා අහනවා මම මැරෙයිද කියලා.
නෑ උඹ මැරෙන්නෙත් නෑ උඹගේ රජුරුව මැරෙන්නෙත් නෑ මෙන්න ඇතින් අරගෙන ඵලයන් මම්මගේ ගමට යනවා කියලා යනවා. හැබැයි චණ්ඩපද්‍යෝත රජුරුව හොඳ වෙනවා. ඔහුට හිතෙනවා අනේ ජීවක මට වැඩක් නේ කරේ. ඒකින්ද කැමැති වරයක් ගන්නට එන්න කිව්වම මට වර ඕනේ ඒක හිතේ තියාගත්තොත් ඇති ලෙඩේ හොඳ වුණා කියලා කියනවා. ඔහුට එවනවා සලු. සලු සංඛ්‍යාවක් යනවා. ඕකේ වෙනවා ලක්ෂයක් වටන සලු දෙකක්. ජීවක හිතෙනවා මට මේකෙන් වැඩක් නැහැ. එක්ක රජුරවන්ට දෙන්න ඕන, එක්ක බුදුහාඳුරවන්ට දෙන්න ඕන. ඔහු ඒ ලක්ෂයක් වටන සලු දෙක අරගෙන ගිහිල්ලා බුදුහාඳුරවන්ට පූජා කරනවා. පූජා කළා කියනවා බුදුහාන්නේ වහන්සේ අදපටන් කියන්ට ඔය පාංශකූල චීවර වගේම මිනිසු දෙන චීවරත් පූජා කරන චීවරත් හාඳුරුවන්ට භික්ෂුන් වහන්සේලාට පිළිගන්න කියලා. අන්න එතන තමයි මුල. එතන ඉඳන් භික්ෂුන් වහන්සේලා චීවර පූජාවට සුදුසු වෙනවා. ඉතින් උන්වහන්සේලා චීවර පූජා කරන්න පටන් ගන්නවා. පස්සේ කාලෙදී චීවර බොහෝ ලැබෙනවා. ලැබුණාම ලැබෙන දේවල් තැන්පත් කරන් තැන් නැතුව තැන් වල දානවා. ඔන්න රැස් කරන භික්ෂුවක් නැත්නම් භාණ්ඩාගාරික භික්ෂුවක් පත් කරනවා. තැන් ඒවා භාණ්ඩාගාරේ තිබ්බට බෙදා හරින කෙනෙක් නැහැ. ඊට පස්සේ බෙදා හරින භික්ෂුවක් බුදුහාඳුරව පත් කරන ওই විදිහට තමයි යවුවා එන්නේ.